නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත පොසොන් පොහෝ දිනයෙන් පස්සේ හැම කෙනෙක්ම අද මේ ධර්ම ශ්‍රවණය සඳහා සම්බන්ධ වන්නේ. ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් සද්ධර්මයෙන් ස්වල්පයක් නමුත් ශ්‍රවණය කරගෙන තමන්ගේ ජීවිතයට වැදගත් වන අත්‍යවශ්‍ය වන දහම් කරුණු පිළිබඳව අවබෝධයක් ඇති කරගන්නටයි හැම කෙනෙක්ම සූදානම් වන්නේ. එහිදී විශේෂයෙන්ම අපි පටිසම්භිදා මග්ග ප්‍රකරණය ආශ්‍රය කරගෙන දහම් කරුණු පිළිබඳව සාකච්ඡා කරන්නට යෙදෙන්නේ. පටිසම්භිදා මග්ග ප්‍රකරණයෙහි තෙසැත්තෑ ඥාන විභාගය තුළ ඒ එක් එක් ඥානයන් පිළිබඳව හඳුනා ගනිමින් අපි සාකච්ඡා කරනකොට පසුගිය අවසාන දේශනාව තුළ ආසවක්ඛය ඥානය පිළිබඳව අපි හඳුනා ගන්නට යෙදුණා. සාමාන්‍යයෙන් ආසවක්ඛය ඥානය කියලා කියනකොට අපි ආශ්‍රව ධර්මයන් ක්ෂය කිරීම පිණිස පවත්නා නුවණ එහෙම නැතිනම් ආශ්‍රව ධර්මයන් දුරු කරන්නා වූ නුවණ කියලා මේ නුවණ හඳුනාගෙන තිබෙනවා. ආශ්‍රව කියලා කියන්නේ අපි ඇති කරගත්ත බොහෝ කල සිට එකතු කරගත්ත කාමාදී පුරුදු. එතකොට මේ අකුසල නිස්ෘත පුරුදු සමුදායට තමයි ආශ්‍රව කියලා කියන්නේ. ඒකට ආසව කියලා කියන වචනේ දිහා බැලුවාම අපි දකිනවා මේ ඔය එකට පල් කොට එකට එකතු කොට තබා ගන්නා දේවල් වලට බොහෝ කාලයක් ඒ විදිහට පවත්වන දේවල් වලට මේ ආසව කියන වචනේ පාවිච්චි වෙනවා. අන්න ඒ වගේම අර්ථයකින් තමයි මේ බොහෝ කල් පවතිනා වූ කෙලෙස් ධර්ම කියන එක යටතේ තමයි මේ ආශ්‍රව කියන කොටස අපි හඳුනා ගන්නු ලබන්නේ. ඒකට කාමාසව භවආශ්‍රව, දිඨාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියලා ආශ්‍රව ධර්ම ප්‍රධාන කොටස් හතරකට බෙදා දක්වනවා. කාමාශ්‍රව කියලා කියන්නේ කාමයේ පිළිබඳව සිත පුරුදු පුහුණු කරලා තබන විදිය. දැන් මනුෂ්‍ය චිත්තසංතානයක් දිහා බැලුවාම දැන් ඔබ ඔබේ සිත පිළිබඳව හැරිලා ආවර්ජනා කරලා බැලුවොත් ඔබට රූපය පැත්තේ සැපසහගත භාවයන් දකින්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ ඔබ දකින්න කැමති රූප තියෙනවා. ඔබ අහන්න කැමති ශබ්ද තියෙනවා. ඔබ විඳින්න කැමති ගන්ධ සුවඳ රස ස්පර්ශ තිබෙනවා. එතකොට මේ ආදී ලෙස අපිට බාහිර ලෝකය තුල අපි පවත්වන කැමැත්ත තියෙන දේවල් ලෝකෙ තුල හම්බෙනවා. එතකොට මේ හිත ඇතුලේ තියෙන මේ ගතියට කියනවා කාම ආශ්‍රවය කියලා. ඒ පුරුද්දක් විදිහට අපිට තියෙනවා ගති ස්වභාවයක් බාහිර ලෝකය තුල පවතින දේවල් කැමැති වෙන ස්වභාවයෙන් අප ඇසුරු කරනවා කියන ගතියක් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. මේ කාමාශ්‍රවයේ තිබෙන ස්වභාවය. ඊට පස්සේ දිට්ඨියත් ඒ විදිහටම පුරුදු කරන ආශ්‍රව ධර්මයක් විදිහට භවයත් පුරුදු කරනවා. දිට්ඨිය කියලා කියන්නේ කෙනෙක්ගේ පවතින දෘෂ්ටිගතිකත්වය. කෙනෙක් ලෝකය නොවෙනස් තිබෙන දෙයක් හැටියට ශාස්ත්‍රත විදිහට ලෝකයේ පිළිබඳව කල්පනා කරනකොට කෙනෙක් ලෝකයේ පිළිබඳව උච්ඡේද විදිහට කල්පනා කරනවා. ඒකට කෙනකෙනාගේ විවිධ ස්වરૂපයන්ගෙන් මේ දෘෂ්ටිය කියන දේ භාවිකව මනස තුළ පුරුදු වෙලා තියෙනවා. දැන් රූපං අත්තතෝ සමනුපස්සති කියනකොට මේ පුද්ගලයා ආත්මය කෙනා රූපයමයි කියලා හිතාගත්ත පිරිසක් ඉන්නවා. එතකොට ඒ අය පුරුදු කරලා තියෙන්නේ මේ බඳු ගතියකට තමයි හිත පුරුදු කරලා තියෙන්නේ. එහෙම නැත්නම් රූපය ආත්මය නෙමෙයි මේක ඇතුලේ ආත්මයක් තියෙනවා මේක නැති වෙනකොට ආත්මය වෙන තැනකට යනවා කියලා හිතා ගන්න පිරිසකුත් ඉන්නවා. ඒගොල්ලෝ පුරුද්දක් විදිහට ඒක තමයි ඇති කරගෙන තියෙන්නේ. ඉතින් මේක ඇතුලේ කෙනෙක් ඉන්නවා පුද්ගලයෙක් ඉන්නවා ආත්මයක් තියෙනවා කියන සංකල්පනාව ඇතුලේ ඉඳලා කටයුතු කරනවා මේකත් ආශ්‍රව ධර්මයක්. තමන් කැමති වෙන දේ එළියේ තියෙනවා කියලා හිතන එකත් ආශ්‍රවයක්. ඒ විදිහට පුරුදු කරගත්ත එක. ඒ වගේම අර විදිහට දිට්ඨිගතික භාවයෙන් දෘෂ්ටිය පැත්තෙන් ඇති කරගන්න ආශ්‍රවක් තියෙනවා. ඒ වගේම බාහිර ලෝකයෙහි දේවල් පවතිනවා යයි ගැනීම. කලින් දැකපු දේ නැවත නැවත දකින්නට පුළුවන්කම තිබෙනවා. මේ විදිහට අපිට යම් පවත්නා ස්වභාවය පිළිබඳව
යම් පුරුද්දක් තියනවා නම් ඒකට කියනවා අපි භව ආශ්‍රවය කියලා. එකත් ආශ්‍රව ධර්මයක්. ඒ වගේම අවිද්‍යාශ්‍රවය කියලා කියනවා චතුරාර්ය සත්‍ය ධර්මය නොදන්නාකම කියන එකත් අපි පුරුද්දක් විදිහට සංකත ධර්මයන්ගේ සංකත ස්වභාව පිළිබඳව දන්නේ නැහැ. හේතු නිසා හටගත්තු ධර්මයන්ගේ ස්වභාවය පිළිබඳව දන්නේ නැති නිසා ඒ ධර්මය හේතු නැති වෙනකොට නැති වෙනවා කියන දේ පිළිබඳව අවබෝධයක් නැති නිසා අපි මේ ධර්මයන් පිළිබඳව නැවත නැවතත් අපි මිත්‍යා දෘෂ්ටිය තුල නිමග්නව කටයුතු කරන්නට හේතුවක් වෙනවා. කාමාශ්‍රවය ඇති කරගන්නටත් ඒක හේතුවක් වෙනවා. භවආශ්‍රවය උපදවන්නටත් ඒක හේතුවක් වෙනවා. අවිද්‍යාව කියන එක ආශ්‍රව ධර්මයක් වී අනෙක් ආශ්‍රව ධර්ම වලටත් බොහෝ උපකාර කරන්නක් බවට පත් වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ කියන ආශ්‍රව ධර්මයන් ප්‍රහාණය කරන්නට පුළුවන්කම තිබෙන නුවණ හඳුන්වනු ලබනවා. සමුච්ඡේද වශයෙන් හෝ ඒ තදංගාදී වශයෙන් අපි මේක ප්‍රහාණය කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ ප්‍රහාණය කිරීම වලදී ලෝකෝත්තර මාර්ගයක් තුළ ප්‍රතිපදාවක් තුළ සමුච්ඡේද වශයෙන් ඒ කියන්නේ නැවත හටගන්නේ නැති විදිහට මේ දේවල් ප්‍රහාණය කරන්න පුළුවන්කම තියෙන නුවණට ආසවක්ඛය ඥානය කියලා කියනවා. ඒකට මෙන්න මේ විදිහට අපි පොදුවේ ආසවක්ඛය ඥානය පිළිබඳව හඳුනා ගැනීමේදී මේකේ අභ්‍යන්තරව තිබෙන ක්‍රියාකාරීත්වය පිළිබඳව ඒ කියන්නේ මේ ඥානයේහි ඇතුළත කරුණු පිළිබඳව අපි විමසා බලන්නට යනකොට අපිට හම්බෙන්නේ මේක ඇතුලේ තිබිලා ක්‍රියාත්මක වන ඉන්ද්‍රිය ධර්මතා ටිකක්. අන්න ඒ නිසා තමයි මේ තින්නම් ඉන්ද්‍රියාණ ඉන්ද්‍රිය තුනක වශී භාවය නිසා නැතිනම් ඉන්ද්‍රිය තුනක පුරුදු කිරීම නිසා පඤ්ඤා ආසවානංඛේ ඥානම් ප්‍රඥාවෙන් ආශ්‍රව ධර්මයන් ක්ෂය කරන ඥානය අපි හඳුනාගත්තේ ආසවක්ඛය ඥානය කියලා. මේක මේ චතුසත්‍ය ආකාරයේ 64 ආකාරයකින් අපට කතා කරන්නට පුළුවන්කම තිබෙනවා. අන්න ඒ ඥානය පිළිබඳව තමයි අප මේ විදිහට හඳුනා ගන්නට යෙදෙන්නේ. ඒකට අභ්‍යන්තර කරුණු පිළිබඳව අපි හඳුනා ගන්නට යනකොට එකම ආසවක්ඛය ඥානය පිළිබඳව එහිදී 64 ආකාරයක් අපට දකින්න පුළුවන් මේ ඉන්ද්‍රිය තුනක් විදිහට බෙදිලා යන ආකාරයන්ගේ. අපි පසුගිය දේශනාව තුළ අන්න එයට අදාළ වන ඉන්ද්‍රිය ධර්මතා තුන පිළිබඳව ප්‍රධාන වශයෙන්ම හඳුනා ගන්නට යෙදුණා. මොනවාද ඉන්ද්‍රිය ධර්මතා තුන? අනඤ්ඤාතඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය, අඤ්ඤී ඉන්ද්‍රිය සහ අඤ්ඤතාවී ඉන්ද්‍රිය කියන මේ ඉන්ද්‍රිය ධර්මතා තුන. අනඤ්ඤාතඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය, අඤ්ඤී ඉන්ද්‍රිය, අඤ්ඤතාවී ඉන්ද්‍රිය කියන මේ ඉන්ද්‍රිය ධර්ම තුනෙහි ස්වභාවය. එතකොට අනඤ්ඤාතඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය කියලා කියන්නේ මොකද්ද? ඒක ස්ථාන කීයකට ඒක ගමන් කරනවද කියලා බැලුවාම අපි දැක්කා ඒකාන්තහණං ගච්ඡති එක ස්ථානයකට තමයි යන්නේ. මොකද්ද? සෝතාපට්ටි මග්ගං. අනඤ්ඤාතඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය උපදින්නේ කොයි අවස්ථාවකදීද? ඒක උපදින්නේ සෝතාපට්ටි මාර්ගයේ. එතකොට සෝතාපට්ටි මාර්ගයේ ඉපදුවාම ඊට පස්සේ සෝතාපට්ටි ඵලයටපත් වීම සිද්ධ වෙනවා. අන්නේ සෝතාපට්ටි ඵලයේද සමග අරිහත් මාර්ගයේ උපදවන තැන දක්වාම ඒ සියල්ලටම කියනවා අඤ්ඤතාව ඉන්ද්‍රියං. අඤ්ඤ ඉන්ද්‍රියං කියලා. අඤ්ඤ ඉන්ද්‍රිය. එතකොට ඒ සෑම තැනකම අඤ්ඤිත භාවයේ පිළිබඳව ඒ දැනගන්නවා කියන ස්වභාවය පිළිබඳව පවත්නා නුවණක්. අනඤ්ඤාතඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය කියලා කියන්නේ ඒක පෙර නොදැනගත්තා වූ දෙයක් වර්තමානයේහි දැනගනිමින් ඇතිවන නුවණ. ඒ වගේම සෝතාපට්ටි ඵලයටපත් වීම තුළ සකුදාගාමි මාර්ගඵල, අනාගාමි මාර්ගඵල සහ අරිහත් මාර්ග කියන තැන්වලදී අර සෝවාන් මාර්ගය තුළ අඤ්ඤී භාවයට පත් කරගත්තා වූ දේ තමයි අපිට නැවත නුවණින් වඩලා ප්‍රත්‍යක්ෂ ලෙස එහි ස්ථාවරත්වයට පත්වීම සිදු කරගනු ලබන්නේ. අන්න ඒ නිසා තමයි ඒ තැනක අඤ්ඤේන්ද්‍රිය කියන නාමයෙන් ඒක හඳුන්වනු ලබන්නේ. අරිහත් ඵලය කියලා කියන්නේ කතකිච්ච භාවය. ඒ කියන්නේ කලකිස නිම කලපු ස්වභාවය. එතනදී ලෝකේ නැවත මාර්ගයේ වැඩි යුතු භාවයක් ඇත්තේ නැහැ. ආපහු මාර්ගයේ වඩන්න ප්‍රතිපදාව පුරන්නට අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. කතකිච්ච කියලා කියනවා. කෘත්‍ය සම්පාදනය කළ ඉවරයි. කරන්න තියෙන දේ කරලා ඉවරයි.
නැවත කල යුත්තක් නෑ එතනදී. නාපරං ඉත්තත් ආයාති. නැවත මත්ෙහි කල යුත්තක් නෑ කියන නුවණක් තියෙනවා. අන්න ඒ බඳු තැනක අරිහත් ඵල අවස්ථාවේදී උන්වහන්සේට ඇතිවෙන ඉන්ද්‍රිය තමයි අඤ්ඤතාව ඉන්ද්‍රිය කියලා කියන්නේ. කොටින්ම කියනවා නම් සෝවාන් මාර්ගයේදී අනඤ්ඤාතඤ්ඤසාමීති ඉන්ද්‍රිය, අනික් ස්ථාන 6ෙදිම උපදිනවා අඤ්ඤේන්ද්‍රිය, ඒ වගේම සෝතාපත් අරිහත් ඵලයේදී උපදිනවා අඤ්ඤතාව ඉන්ද්‍රිය. මෙන්න මේ ස්ථාන 8ෙදි තමයි මේ ඉන්ද්‍රිය ධර්මතා තුනෙහි නියෝජනය සිද්ධ වෙන්නේ. එතකොට මෙන්න මේ ඉන්ද්‍රිය ධර්මතා තුනෙහි නියෝජනය පිළිබඳව තමයි අපි මේ ආසවක්ඛය ඥානය තුලදී හඳුනා ගන්නු ලබන්නේ. සෝතාපට්ටි මග්ගක්කනේ අනඤ්ඤාතඤ්ඤසාමීති ඉන්ද්‍රියස්ස සද්ධින්ද්‍රියං අදිමොක්ඛ පරිවාරං හෝති. එතකොට සෝතාපට්ටි මාර්ගක්ෂණේහි අනඤ්ඤාතඤ්ඤසාමීති ඉන්ද්‍රියට සද්ධා ඉන්ද්‍රිය අදිමොක්ඛ පරිවාරයෙන් පරිවාර වෙනවා. ඒකට පරිවාර කියලා කියන්නේ මොකද්ද? ඒක පිරිවර. ඒ කියන්නේ ඒ හාත්පස ඒ වටා සිටින දෙයට කියනවා අදිමොක්ඛ පරිවාරය කියලා. නැත්නම් පරිවාර ස්වභාවය කියලා. එතකොට අදිමොක්ඛ කියලා කියනවා අධික ලෙස පවත්වන ශ්‍රද්ධාවට. එහෙම නැතිනම් ඒ පිළිබඳව පවත්වන නිශ්චය ස්වභාවයට, අචල ස්වභාවයට, එහි නොසෙල්වි පවත්නා ස්වභාවයට හඳුන්වනවා කියන නමක් තමයි අදිමොක්ඛ කියලා කියන්නේ. එතකොට අනඤ්ඤාතඤ්ඤසාමීති ඉන්ද්‍රියස්ස සද්ධින්ද්‍රයන් අදිමොක්ඛ පරිවාරං හෝති. කෙනෙක් සෝතාපට්ටි මාර්ගයේ උපදවන වෙලාවේදී එයා තුළ වැඩෙන ඉන්ද්‍රිය ධර්මතා ටිකක් තියෙනවා. දැන් අපි කතා කරන්නේ ඉන්ද්‍රිය තුනක් පිළිබඳව. අනඤ්ඤාතඤ්ඤසාමීති ඉන්ද්‍රිය, අඤ්ඤීන්ද්‍රිය සහ අඤ්ඤතාව ඉන්ද්‍රිය කියන. මේකේ අනඤ්ඤාතඤ්ඤසාමීති ඉන්ද්‍රිය කියන මේ පළමු ඉන්ද්‍රිය ධර්මයට පරිවාර භාවයට පත්වන. ඒ කියන්නේ ඒකට පිරිවර. තනියම අනඤ්ඤාතඤ්ඤසාමීති ඉන්ද්‍රිය උපදින්නේ ඒකට උදව් කරන, ඒ නුවණ පහළවන්නට උපකාර කරන තව දේවල් තියෙනවා. එතකොට අන්න ඒ දේවල් මොනවද? සද්ධින්ද්‍රියං අදිමොක්ඛ පරිවාරං හෝති. ශ්‍රද්ධා ඉන්ද්‍රිය අදිමොක්ඛ පරිවාරයේ කොට සිටිනවා. එතකොට යම් තැනක ශ්‍රද්ධාව දියුණු කරනකොට ඒ ශ්‍රද්ධා ඉන්ද්‍රිය තමයි එතනදී නොසෙල්වෙන ස්වභාවයෙන් අධිකතර ශ්‍රද්ධාවක් විදිහට තියෙන්නේ. දැන් අපිට මේක දියුණු කරන්න තියෙන ශ්‍රද්ධා ඉන්ද්‍රිය විදිහට, ශ්‍රද්ධා බලයක් විදිහට අපිට මේ ශ්‍රද්ධාව දියුණු කරන්න පුළුවන්කම තියෙනවා. හිතේ පවත්තන ශ්‍රද්ධාව කියන දේ අපිට ඊටාම වැදගත් වෙනවා මේ ලෝකෝත්තර මාර්ගඥානයක් උපදවනකොට. සමහර විට කෙනෙකුට හිතෙන්න පුළුවන් ශ්‍රද්ධාව කියලා කියන්නේ අපි අර අදහනවා කියන ස්වභාවයේ පමණක්ද කියලා. ශ්‍රද්ධාව කියන වචනයෙන් හඳුන්වනු ලබන්නේ අර අමෝලික ලෙස දෙයක් ඇදහිීම කියන ස්වභාවයෙන් අපි නොගත යුතුයි. ශ්‍රද්ධාව කියලා කියන්නේ එහි ආකාරයන් කරුණු දැනගෙන ඒ තැන උපදවා ගනු ලබන විශිෂ්ට වූ ස්වභාවයක්, ගති ස්වභාවයක්. එතකොට මේ ශ්‍රද්ධාවෙහි තිබෙන ස්වභාවය තමයි අදිමොක්ඛ ස්වභාවය. අදිමොක්ඛ භාවය කියලා කියන්නේ ශ්‍රද්ධාවෙහි තිබෙන උපරිමස්තය, නැතිනම් ඊටාම බලවත්ව ගිය ශ්‍රද්ධාව. යම් තැනක බලවත්ව ගිය ශ්‍රද්ධාවක් තිබෙනවා නම් ඒ ශ්‍රද්ධාවෙන් තව තැනක සිතෙහි සෙලවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ශ්‍රද්ධාව තියෙනවා නම් තව තැනකට හිත යවෙන්නේ නැහැ. එතන පිහිටා සිටිනවා. දැන් කෙනෙක් පිළිබඳව ඔබට විශ්වාසය තියෙනවා නම්, ඔහු අදහන පුද්ගලයෙක් නම්, ඔහු පිළිබඳව දැඩි ලෙස විශ්වාසයක් තබන, ඒ පිළිබඳව අදහන පුද්ගලෙක් වෙනකොට ඔබ ඔහුගෙන් එහාට යන්නේ නැහැ. ඒ මත පිහිටා සිටිනවා. යම්කිසි විද්‍යාඥයෙක් ඔහුගේ න්‍යායන් මත පදනම්ව ඒ පිළිබඳව ඔහු දැඩි ලෙස පිළිගැනීම් තබා සිටිනවා. එතකොට මෙන්න මේ විදිහට ශ්‍රද්ධාවෙහි තිබෙන ස්වභාවය තමයි නොසෙල්වි ස්ථාවරත්වයට පත්වීම. එතකොට සෝතාපට්ටි මාර්ගය කෙනෙක් උපදවනකොට අනඤ්ඤාතඤ්ඤසාමීති ඉන්ද්‍රිය පෙර අවබෝධ නොකරගත්ත දෙයක් අවබෝධ කරමි කියලා උපදින තැනක ශ්‍රද්ධාව කියන ඉන්ද්‍රිය ධර්මය අදිමොක්ඛ ස්වභාවයෙන් පරිවාර කොට සිටිනවා.
එතකොට එයාට ආපහු ප්‍රශ්නයක් නැහැ මම අවබෝධ කරපු දේ හරිද? මම අවබෝධ කරපු දෙයට වඩා වැඩි දෙයක් මෙතන තියෙන්න පුළුවන්ද? එහෙම නැතිනම් ඒක නිවැරදි මාර්ගයද මම මේ හරියට දැකලා තියෙන්නේ. මෙන්න මේ සැකය එයාට තියෙන්න පුළුවන් කමක් නැත්තේ. ඇයි? එහි නිශ්චලත්වයක් තිබෙනවා. එහි ඒ අවස්ථාවේදී අනඤ්ඤාතඤ්ඤස්සාමීති ඉන්ද්‍රියට බලවත්ව ගියපු ශ්‍රද්ධාව අදිමෝක්ෂාර්ථයෙන් පරිවාර කොට පවතිනවා. අන්න ඒ නිසා ඒ තැනක කිසිදු අයුරකින් එයාට සෙලවීමක් සිද්ධ වෙන්නේ නැහැ. නිශ්චල ස්වභාවයටපත් වෙලා තියෙනවා. සමහර වෙලාවට අපි දකිනවා අපේ සමාජයේහි ඇතැම් අය ධර්මානුකූලව තමන්ගේ ජීවිතයේ අරගෙන යනකොට හිතට කෙලෙස් ආශ්‍රව ධර්ම උපදින්නේ නැති වෙනකොට ඒවා ඊටාම තුනී භාවයටපත් වෙලා තියෙන අවස්ථාවන්හිදී ඒ වගේම අර සෝතාපට්ටි අංග පිළිබඳව කතා කිරීමේදී ඒ අංග ගැන ගැඹුරු අවබෝධයක් නැතිව ඒ අංග පිළිබඳ සම්මර්ෂණය කරනකොට තමන් තුලත් ඒ අංග තියෙනවා කියලා හිතාගෙන ඉන්නකොට තමන් තුලත් ඒ සෝතාපට්ටි අංග තියනවා නේද කියලා ඒ ගැන හිත ඉන්නකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මාත් සෝවාන් වෙලාද සෝවාන් මාර්ගයටපත් වෙලාද සෝවාන් ඵලයටපත් වෙලාද කියලා කෙසේද කියන සැකයක් කෙනෙකුට තියෙන්න පුළුවන්. සමහර වෙලාවට ඇවිල්ලා අහනවා මේ ඒක නිසක කර ගැනීම සඳහා ඇතැම් අය ප්‍රශ්න අහනවා මේ මට්ටම මොකද්ද ස්වාමීන් කියලා. එතකොට මෙන්න මේ වගේ වෙලාවකදී දැන් අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා මේ අනුසාරයෙන් අපි ධර්ම කාරණා විග්‍රහ කරගන්නකොට සෝතාපට්ටි මාර්ගක්ෂණයේදී එතන පැහැදිලි ලෙසම තියෙන දේ තමයි සද්ධාව නැමැති ඉන්ද්‍රිය අනඤ්ඤාතඤ්ඤස්සාමීති ඉන්ද්‍රියට අදිමොක්ඛ පරිවාර කොට පවතිනවා. අදිමෝක්ෂය පරිවාර කොට පිරිවර කොට පවතිනවා. ඒ කියන්නේ එතන නිශ්චලත්වයටපත්ව එහි පිහිටි මට්ටමෙන් එකෙන් නොසෙල්ලන තැනකටපත් වෙලා එතන ස්ථාවරව රැඳී සිටිනවා. ඒකයි කිසිදු සෙලවීමක් ඇත්තේ නැහැ. කිසිම ආකාරයකින් වෙනස්ව යන ස්වභාවයක් එතන ඇත්තේ නැහැ. එතකොට මෙන්න මේක ඊටාම අත්‍යවශ්‍ය වෙන ප්‍රධාන ධර්මයක් හැටියට අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. සෝතාපට්ටි මාර්ගය තුල සිද්ධ වෙන මෙන්න මේ අනඤ්ඤාතඤ්ඤස්සාමීති ඉන්ද්‍රියට පරිවාර කොට සිටින මේ ස්වභාවය මේ ගතිය විරේන්ද්‍රියම් පග්ඝහ පරිවාරං හොති. වීරේන්ද්‍රිය කියන එක පග්ඝහ පරිවාර කොට තියෙනවා. වීරය කියලා කියන්නේ එහි උත්සාහවත් වෙන බව. එතකොට සෝතාපට්ටි මාර්ගය උපදවන මොහොතේදී අනඤ්ඤාතඤ්ඤස්සාමීති ඉන්ද්‍රියට මේ වීරය කියන දේ උපකාර කරලා තියෙන්නේ කොහොමද? එයා පග්ඝහ පරිවාර කොට සිටිනවා. පග්ඝහ කියලා කියන්නේ පග්‍රහය ඔසවා තැබීම කියන දේ. සිත ඒ පිළිබඳව දැඩි ලෙස උත්සාහවත් කරවීම වශයෙන්. එහි සිත පිහිටා සිටින්නට නැවත නැවත උත්සාහවත් වීම විදිහට වීරීන්ද්‍රිය කියන එක පග්‍රහ කෘත්‍යයෙන් පිරිවර කොට අර අනඤ්ඤාතඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය රකින්න. දැන් මෙතනදී යුද්ධය ජය ගන්නා වූ රජු අනඤ්ඤාතඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය නම් ඒ අනඤ්ඤාතඤ්ඤස්සාමීති ඉන්ද්‍රියට ඒ යුද්ධය ජයග්‍රහණය කිරීම සඳහා ඒ දිශාවන් භාරව කටයුතු කරන සෙන්පතීන් වගේ තමයි මේ කියන අනිකුත් ඉන්ද්‍රිය ධර්මය. එතකොට ශ්‍රද්ධාව විසින් ඒ රජුව පරාජය කිරීම පිණිස එන තමන්ගේ සිතෙහි ස්ථාවරත්වයක් නැති නොඅදහන්නා වූ අශ්‍රද්ධාව නැමැති ඒ සියලු ධර්මයන් ප්‍රකම්පණය කරමින් පරාජයටපත් කරමින් ශ්‍රද්ධාව අදිමෝක්ෂ පරිවාර කෘත්‍ය නොසෙල්වෙන ස්වභාවයෙන් අර අනඤ්ඤාතඤ්ඤස්සාමීති ඉන්ද්‍රියට රැකවරණය සලසා දෙනවා. ඒ වගේම වීර්ය ඉන්ද්‍රිය කියන එක මේ වීර්ය ඉන්ද්‍රිය නැමැති සෙන්පතිය කුසීත භාවය සිතෙහි පැකිලීම කියන දෙයට එන්නට ඉඩ නොදී එයා අනඤ්ඤාතඤ්ඤස්සාමීති ඉන්ද්‍රියට හිත තබනවා. දැන් ලෝකෝත්තර මාර්ගයක් වඩනකොට කාමනිස්ෘත අරමුණු වල නිතරම ගැලිලා හිටපු මනසකට නැවත නැවත හිත ඇදෙන්නේ පහළ පැත්තටම හිත අරගෙන යන්න. එතකොට පග්‍රහය අවශ්‍යයි. ඔසවා තැබීම අවශ්‍යයි. යම් තැනක ලෝකෝත්තර මනසක් දියුණු කරන්නට නම්. එතකොට මේ වීරීන්ද්‍රියෙන් සිද්ධ කරන්න යන්නේ පග්‍රහ කෘත්‍ය තමයි මුල ඉඳලා වීරීන්ද්‍රියෙන් සිදු කරනු ලබන්නේ. මේ සෝතාපට්ටි මාර්ගයේ උපදවන තැනදීත් මේ වීරීන්ද්‍රිය සිද්ධ කරන්නේ පග්‍රහ කෘත්‍යයෙන්
අර අනඤ්ඤාතඤ්ඤාසාමීති ඉන්ද්‍රිය නැමැති රජුට පරිවාරය සපයනවා. පිරිවර සපයනවා. එයා එන්න දෙන්නේ හිතේ පැකිලුණු ස්වභාවයට, හිත වැටෙන්න දෙන්නේ නැහැ. හිත අර විදිහට සිත පවත්වා ගැනීම සඳහා අවශ්‍ය වන මට්ටමින් සිත රැකගෙන තබා ගන්නවා. ඒ නිසා තමයි විරීන්ද්‍රයන් පග්ඝහ පරිවාරං හොති කියලා කිව්වේ. විරීන්ද්‍රිය පග්ඝහ පරිවාර කොට පවතිනවා. සතීන්ද්‍රයන් උපට්ඨාන පරිවාරං හොති. සතීන්ද්‍රිය කියන එක උපස්ථාන පරිවාර භාවයෙන් උපකාර කරනවා. සතීන්ද්‍රිය උපට්ඨාන පරිවාර භාවයෙන්. උපට්ඨානයි කියලා කියන්නේ එක සමාන ස්ථාන භාවයෙන්. තව විදිහකින් කිව්වොත් පිහිටා සිටින තැනින්. දැන් සතිය කියලා කියන්නේ සිහිවත් බව. ඒ තැන පවත්නා සිහිය නැත්තම් ඒ සිතට ඒ ධර්මයන් අරමුණු කරන්නට අවශ්‍ය සිහිවත් බව නැත්තම් අර අසිහියට පුළුවන්කම තිබෙනවා අනඤ්ඤා තඤ්ඤාසාමීති ඉන්ද්‍රිය සම්පූර්ණයෙන්ම මුලිනුපුටා දැමීමේ හැකියාව තිබෙනවා. එහෙම වුණොත් රජු යුද්ධයෙන් පරාදයි. අන්න ඒ නිසා සිහියට පැවරෙන කාර්යයක් ඒ තමයි අසිහිය දුරු කළා දාන්න. ඉන්න තැන හොඳින් පෙන්වා දෙන්න. එතන ආරක්ෂාව අභ්‍යන්තර රැකවරණය සලසන්නට. ඒක තමයි සතිය තියෙන්නේ. එතකොට ඒකෙන් මොකද්ද කරන්නේ? උපට්ඨාන පරිවාරං හොති. එයා උපස්ථාන පරිවාරය කරනවා. හරියට සතිය කියලා කියන්නේ අර යුද්ධය කරන රජුරවන්ට අභ්‍යන්තර ආරක්ෂාව අභ්‍යන්තර රැකවරණය සලසා දෙන දේ වගේ. එයා මොකද කරන්නේ? රජු වටා පිහිටමින් උපස්ථාන කරමින් එතන රැකවරණය සලසනවා. අනික් අයගේ කෘත්‍ය සම්පාදනය හොඳින් සිද්ධ වෙනවාද කියලා පරීක්ෂා කරලා බලනවා. අඩුතැන් සකස් කරනවා. මේ යුද්ධය මේ විදිහට සිදු කිරීම සඳහා එක ප්‍රධානතම කාර්යභාරයක් සිද්ධ කරනවා සතිය නැමැති ඉන්ද්‍රිය ධර්මය. එතකොට මේ සති ඉන්ද්‍රියෙහි ස්වභාවය තමයි උපට්ඨාන පරිවාරං හොති. ඒක උපස්ථාන භාවයේ ආසන්නයේහි රැඳී සිටමින් සමීප භාවයේහි සිටමින් එයා පිරිවර කොට රැකවරණය ආරක්ෂාව සලසා දෙනවා. විරීන්ද්‍රිය පග්‍රහ පරිවාරය කරනවා වගේම මේ සතිය කියන දේ එතකොට ප්‍රධාන කෘත්‍ය සම්පාදනය කරන්නේ අර සෑම තැනකම අඩු දේවල් පුරවමින් රජ්ජුරවන්ට උපස්ථාන කෘත්‍ය සිද්ධ කරනවා වගේ අනඤ්ඤා තඤ්ඤාසාමීති ඉන්ද්‍රියට අවශ්‍ය වන සියලු පසුබිම සකස් කිරීම. මේක හැම තැනකටම උපකාර වන දෙයක් තමයි සතිය කියලා කියන්නේ. ඒ නිසා තමයි සතිංච කවාහම් භික්ඛවේ සබ්බත්තිකං වදාමි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. මහණෙනි මම සතිය කියන එක සබ්බත්තිකං සියලුම තැනදී සියලුම තැනට දේශනා කරමු කියලා. ඒක නිසා සිහිය තාම ප්‍රධාන කෘත්‍යයක් මේ තැනදී සිදු කරනු ලබනවා. සමාධි ඉන්ද්‍රියං අවික්ඛේප පරිවාරං හෝති. සමාධි ඉන්ද්‍රිය අවික්ෂේපය පරිවාර කොට පවතිනවා. සමාධි ඉන්ද්‍රිය අවික්ෂේප පරිවාර කොට පවතිනවා. එතකොට සමාධිය කියන එක අවික්ෂේප පරිවාරයි කියලා කියන්නේ වික්ෂේප භාවය කියලා කියන්නේ හිතේ තිබෙන විසිරුණු ස්වභාවයනේ. එතකොට හිතේ තියෙන විසිරුණු ස්වභාවයට ඉඩක් ලැබුණොත් අර සතුරු සේනාවට එක දොරටුවක් විවර වෙනවා පහසුවෙන් රජු කරා එළඹෙන්නට. එතකොට රජුත් නැති වෙනවා. අනිකුත් සෙම්පතියන්ගේ පැවැත්මටද ඒක තර්ජනයක් බවට පත් වෙනවා. අන්න ඒ නිසා සමාධි ඉන්ද්‍රිය නැමැති සෙන්පතියා අවික්ෂේප භාවයේ දුරු කර වික්ෂේප භාවයේ දුරු කරමින් අවික්ෂේපයට ස්ථානය සලසා දෙනවා. අවික්ෂේපය තමයි එයාගේ පරිවාරය. එයා මොකද කරන්නේ? අවික්ෂේප භාවයෙන් හිතේට විසිරීම කියන දේ එන්නට නොදී හිත ඒ පැත්තෙන් රකින්න. මෙන්න මේ සමාධි ඉන්ද්‍රිය කියන දේ ඉතාමත් හොඳින් ප්‍රගුණ කරලා හිත කිසිම තැනක යන්නට නොදී අර පිහිටුවාගත් අරමුණ තුල සිත පිහිටවන්නට සමාධිය කියන දේ උපකාරක ධර්මයක් බවට පත් වෙලා කටයුතු කරනවා. පඤ්චේන්ද්‍රයන් දස්සන පරිවාරං හෝති. ප්‍රඥාව නැමැති ඉන්ද්‍රිය දර්ශනය පරිවාර කොට පවතිනවා. ඒ කියන්නේ දර්ශනය කියලා කියන්නේ දැකීම කියන දේ. එතකොට මේ අනඤ්ඤා තඤ්ඤාසාමීති ඉන්ද්‍රියට තිබෙන ප්‍රධානම ආයුධය තමයි මේ කියන දර්ශනය කියන දේ. එතකොට මේ දර්ශන පරිවාරය කියන දේ ප්‍රඥාව ඉන්ද්‍රියට අයිති දෙයක්. ප්‍රඥා ඉන්ද්‍රියේම ප්‍රභේදයක් තමයි. නැතිනම් ප්‍රඥා ඉන්ද්‍රියේම තවත් එක අන්‍යාකාරයක් තමයි. තව පැත්තකින් ගත්තොත් අනඤ්ඤා තඤ්ඤාසාමීති ඉන්ද්‍රිය කියලා කියන්නේ. මේ ඉන්ද්‍රිය ධර්මයෙන් සිද්ධ කරන්නේ පෙර නොදැනගත් දේ නැවත
අඤ්ඤස්සාමි අවබෝධ කරමි කියලා ඇතිවන නුවණ. ඒකට මෙන්න මේ ඉන්ද්‍රිය සභාගයි ප්‍රඥා ඉන්ද්‍රියත් එක්ක. ඒ නිසා රජුගේ බලවත් ආයුධය තමයි මේ කියන ප්‍රඥාව නැමැති ආයුධය නැතිනම් ප්‍රඥාව නැමැති ඉන්ද්‍රිය. ඒකෙන් සිද්ධ කරන්නේ දස්සන පරිවාරං හෝති. දර්ශන පරිවාරය ඇති කරනවා. පෙනීම ලබා දෙනවා. මෙච්චරකල් පෙනුන්නේ නැහැ. දැන් ප්‍රඥාවෙන් මොකද්ද කරන්නේ? පෙන්වා දෙනවා. මෙච්චරකල් ලෝකේ යථාර්ථය පෙනුන්නේ නැහැ. ලෝකේ යථාර්ථයේ තියෙන තැනක පෙනුනේම අර මායාව තමයි. හරියට වතුර පෙනුණා. මිරිඟුව තියෙන තැනක වතුර පෙනුණා. එතකොට වතුර තියනවා කියන සංඥාවෙන් තමයි හිටියේ. යම් වෙලාවක දර්ශන පරිවාරය ලැබෙනකොට මොකද්ද සිද්ධ වෙන්නේ? එතන ඇත්තටම සිදුවන දේ පිළිබඳව එයා නුවණින් දකිනවා. නුවණින් දකින්න. ඒක පඤ්ඤා චක්ඛු කියලා කියන්නේ ඒකයි. අපි චක්ඛු කියලා කියන්නේ S2ට මෙතන මේ දැකීම සිද්ධ කරන නිසානේ. දර්ශන කෘත්‍ය සිද්ධ කරන නිසා. දෙයක් දකිනකොට ඒක අපිට පැහැදිලි. ඒක අපිට පේනවා. ප්‍රඥාව කියන්නේ හරියට දර්ශනය කරන දෙයක්. ඒ නිසා ප්‍රඥාවත් චක්ෂුෂයක් හැටියට ගන්නවා. පඤ්ඤා චක්ඛු කියලා කියන්නේ ඒකයි. ප්‍රඥාව හැක්. ඒ ඇහෙන් දකින්න පුළුවන්. මොනවද දකින්න පුළුවන්කම තියෙන්නේ? මේ මසසින් දකින්නා වූ දේවල් නෙමෙයි. මසසින් දකින දෙයට වඩා ඔබෙන් පවත්නා යථාර්ථය දකින්න පුළුවන්කම තියෙන්නේ ප්‍රඥාව නැමැති ඇහැට. අන්න ඒ නිසා තමයි දස්සන පරිවාරං කියලා කියන්නේ. දර්ශනීය පරිවාර කොට පවතිනවා කියලා. දර්ශනීය පරිවාර කොට තියෙන්නේ මේ ප්‍රඥා ඇස නුවණින් පරිභාවිත කිරීමෙන් උපද්ද ගන්න දෙයක්. එතන දර්ශන පරිවාර භාවය කියන දේ ප්‍රඥාව වැඩිම තුළ අපිට ලැබෙන දෙයක්. ඒකෙන් සිද්ධ කරන්නේ අර මෙතෙක්කල් නොදන්නා භාවයන් තිබුණා නම්, ඒ කියන්නේ නොදන්නා ස්වභාවයන් තිබුණා නම් අන්න ඒ බව දුරු වෙන විදිහට දර්ශන කෘත්‍ය උපදවාලීම. මෙච්චර කල් අර මිරිඟුව පවතින තැනක වතුර දැක්කා වගේ අපිට සත්ව පුද්ගල ආත්ම භාවයන් ලෝකෙ තුල හමු වෙනවා. සත්ව පුද්ගල ආත්ම භාවයන් හමු වෙනවා. අනිත්‍ය දේ නිට්ටයයි කියලා ගන්නා බව තිබෙනවා. ඒ වගේම අනාත්ම ධර්මයේහි ආත්මයයි කියන විපල්ලාසයටපත් වෙලා තියෙනවා. දුක දේ සැපයි කියලා ගන්න ditthi සහගත භාවයෙන් මේ දේවල් ඇසුරු කරනවා. ඒ වගේම අපි අනිකුත් සෑම අවස්ථාවකදීම ඇති කරගත්ත සුභ අසුභාදී දේවල් වල ඇති කරගත්ත පෙරළුණු ditthi සහගත ස්වභාවයන් අපට තියෙනවා. ඒ කියන්නේ අසුභ දේ සුභයි කියලා ගන්නවා වගේ තැන්වලදී. එතකොට මෙන්න මේ ආකාරයන්ගෙන් ලෝකයේ තුල අපට පවතින විපල්ලාස ධර්ම හිතේ පෙරළුණු අදහස් තියෙනවා. අනිත්‍ය දේ නිට්ටයයි, අනාත්ම දේ ආත්මයි, අසුභ වශයෙන් පවත්වන දේවල් සුභයි කියලා හිතනවා. ඒ වගේම දුක ගේන දේවල් සැපයි කියලා හිතනවා. මෙන්න මේ විදිහට හිතේ මේ තැන්වල ditthi සහගත ස්වභාවයන් පවතිනවා. මෙන්න මේ විදිහට පවතින මේ වැරදි ස්වභාවය, වැරදි දැකීම සම්පූර්ණයෙන්ම අයින් කරනවා. දිට්ඨිය විදිහට තියෙන, ඒ කියන්නේ දැකීමෙන් වරදවාගත්ත දේවල් ටික. ඒකයි දිට්ඨි සාගත කෙලෙස් දුර වෙනවා කියලා කියන්නේ. දැකීම විදිහට වරදවාගත්ත දේවල් ටික ප්‍රඥාවෙන් දැකීම නිවැරදි කරලා හරියට දකින්න පටන් ගන්නවා. එයා එක මොහොතකට අවබෝධ කරනවා ලෝකෙ තියෙන යථා ස්වභාවය පිළිබඳව. අන්නේ දර්ශන කෘත්‍ය කරන්නේ කවුද? ප්‍රඥාව නැමැති ආයුධය තමයි ඒක කරලා දෙන්නේ. එහෙනම් ප්‍රධානම සතුරා නසන්න මේ අනඤ්ඤාතඤ්ඤසාමීති ඉන්ද්‍රිය නැමැති රජු භාවිත කරන ආයුධය තමයි, ප්‍රධානතම ආයුධය තමයි ප්‍රඥාව කියලා කියන්නේ. ඒක තමයි දර්ශන කෘත්‍ය. දැකීම සිද්ධ කරන දේ. නැතිනම් ඒ දස්සන පරිවාරය දැකීම තමයි පිරිවර කොටගෙන ඒ යුද්ධය සිද්ධ කරන්නේ. මනේන්ද්‍රයන් විජානන පරිවාරං හෝති. එතකොට දර්ශනය එකක්, විජානනය එකක්. ප්‍රඥාවෙන් කරන්නේ දර්ශනීය උපදවාලීම. ඒ උපදවන දර්ශනය පිළිබඳව විජානනය කරන්නේ, ඒ විදිහට දැන ගැනීම ඇති කරන්නේ මනීන්ද්‍රිය. එතකොට මනීන්ද්‍රිය යාගේ කෘත්‍ය සම්පාදනය සිද්ධ කරලා තියෙනවා. එතකොට මනස මේක සම්පූර්ණම දැන් මනීන්ද්‍රිය අකුසලයකටත් මනීන්ද්‍රිය තියෙනවා. අකුසලයක් කියන තැනකටත් මනීන්ද්‍රිය තියෙනවා. හැබැයි මෙතනදී මනීන්ද්‍රිය කියන දේ පෙනී සිටින්නේ කාව රකින්නද? මේ අනඤ්ඤාතඤ්ඤසාමීති ඉන්ද්‍රිය. එතකොට එයාගේ ස්වභාවය තමයි විජානන කෘත්‍ය සිද්ධ කිරීම. ඒක හරියට මේ කුලියට ගන්න ඉන්න හේවා සමූහයක් වගේ. එතකොට කුලියට ගන්න ඉන්න හේවා සමූහය එක හොඳ කෙනෙක් ගත්තොත් හොඳ වෙනුවෙන් ඒ අය පෙනී සිටමින් යද කරනවා. නරක
කෙනෙක් ගත්තොත් නරකය වෙනුවෙන් පෙනී සිටමින් ඒ දේ සිද්ධ කරනු ලබනවා. එතකොට අන්න ඒ වගේ තමයි මනීන්ද්‍රිය හැම වෙලාවකදීම කරන්නේ විඥානන පරිවාරය. එතකොට දර්ශන පරිවාරය ඇති කළාට පස්සේ ප්‍රඥාවෙන් විඥානන පරිවාරයෙන් මොකද කරන්නේ? ප්‍රඥාවෙන් ඇති කරන දේ සමග දැන ගැනීම ඇති කරනවා. අනික් මොහොතවල් වලදී මෝහය කියන දෙයින් දර්ශන පරිවාරය නසල දැම්මට පස්සේ දර්ශන පරිවාරය ඇති කරන්නේ නැති වෙනකොට මෝහයෙන් වහලා මායාවක් පෙන්වා දෙනකොට විඥානන පරිවාරයෙන් මොකද කරන්නේ? අර මායාව දැනගන්නවා. මායාව දැනගන්නවා. මෙතනදී කරන්නේ මොකද්ද? විඥානන පරිවාරයෙන් අර ප්‍රඥාව නැමැති ඉන්ද්‍රිය ධර්මයෙන් ගෙනලා දීපු දේ පෙන්වා දෙනවා. ඒ නිසා මනේන්ද්‍රිය විඥානන පරිවාර භව වශයෙන් අර රජුගේ කාර්යයට උපකාර කරනු ලබනවා. ඒ වගේම සෝමනස්ස ඉන්ද්‍රියං අபிසන්දන පරිවාරං හොති. සෝමනස්ස ඉන්ද්‍රිය. සෝමනස්ස කියලා කියන්නේ එතන පවතින සොම්නස්සහගත ස්වභාවය. මානසික තෘප්තිමත් බව සරල ලෙසම කිව්වොත්. නැතිනම් මානසිකව තිබෙන සතුට. මානසිකව තිබෙන සැපවත් බව. මේකට කියනවා සෝමනස්ස ඉන්ද්‍රිය කියලා. මෙන්න මේ සෝමනස්ස ඉන්ද්‍රිය අபிසන්දන පරිවාරං. එතන හොඳට තෘප්තිමත්ව සතුටින් පවත්වන ස්වභාවයෙන්. එහෙමත් නැතිනම් එතනදී හොඳට මේක නොකඩවා පවත්වාගෙන යෑම සඳහා කරන උපකාරයක් වගේ. හරියට දැන් යුද්ධයක් කරනකොට ඒ අයට ප්‍රත්‍ය තියෙන්නට ඕනේ, ආහාර තියෙන්න ඕනේ, ආයුධ තියෙන්න ඕනේ, ඇඳුම් තියෙන්නට ඕනේ. ඒ වගේ ගොඩක් දේවල් ඒ අයට තියෙන්නට අවශ්‍යයි. එතකොට තමයි මේ පිරිසට බොහොම පහසුවෙන් මේ යුද්ධය දිගින් දිගට කරගෙන යන්න පුළුවන්කම තියෙන්නේ. ඒ අයට ආහාර නැත්තම්, ආයුධ නැත්තම්, ඇඳුම් නැත්තම්, අවශ්‍ය කරන ද්‍රව්‍ය නැත්තම්, බෙහෙත් තේත් නැත්තම් මේ යුද්ධය පවත්වාගෙන යන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. සෝමනස්ස ඉන්ද්‍රියෙන් සිදු කරනු ලබන්නේ මොකද්ද? සෝමනස්ස ඉන්ද්‍රියෙන් සිදු කරනු ලබන්නේ ඉන්ද්‍රියක් විදිහට අර සෑම දිනාටම ප්‍රත්‍යපහසුව සලසා දෙනවා. සෝමනස්ස ඉන්ද්‍රියෙන් අර නිරුපද්‍රිතව වීරය කරන්න අවශ්‍ය පැත්තෙන් වීරියට එයාට පග්‍රහයට අවශ්‍ය දේවල් ටික සපයා දෙනවා. ශ්‍රද්ධාවට අවශ්‍ය දේවල් ටික ඒක සතුටින් ඒක කරගෙන යන්න අවශ්‍ය විදිහට ඒක පවත්වා දෙනවා. සතීන්ද්‍රියට අවශ්‍ය දේ පවත්වලා දෙනවා. ඒ වගේම මනීන්ද්‍රියට අවශ්‍ය දේවල් ටික පවත්වලා දෙනවා. මෙන්න මේ විදිහට එහා මේ ඉන්ද්‍රිය ධර්මයන්ට අවශ්‍ය උපකාරය සෑම අවස්ථාවකදීම සිදු කරනු ලබනවා. කවුද? සෝමනස්ස ඉන්ද්‍රිය කියන දේ. ඒ වගේම ජීවිතේන්ද්‍රයන් පවත්ත සන්තතාදිපතේය පරිවාරං හොති. ජීවිතේන්ද්‍රිය මොකද කරන්නේ? පවත්ත සන්තතාදිපතේය පරිවාරං හොති. ජීවිතේන්ද්‍රිය අර පවත්ත සන්තතාදිපතේය පවතින සියලු ධර්මයන්ට අධිපති භාවයෙන් උපකාර කරනු ලබනවා. ජීවිතේන්ද්‍රිය මොකද කරන්නේ? මේ ඔක්කොටම හොඳ ප්‍රාණවත් භාවයක් තියෙන්නට ඕන මේ පිරිවරට. අර සියලු ධර්මයන්ට පවත්තාධිපතේය පවතින ධර්මයන්ට අධිපති විදිහට සිටමින් හොඳ ප්‍රාණවත් භාවයක් සපයමින් උත්සාහ කරනවා. හරියට යුද්ධයකදී එදා යුද්ධයකදී රණබෙර වයමින් ඒ හිටපු සේනාවට උද්‍යෝගිමත් භාවයක් ඇති කරමින් කටයුතු කරන පිරිස වගේ තමයි සම්පූර්ණම මේ ජීවිතේන්ද්‍රය කියලා කියන්නේ. ඒකට අන්න ඒ විදිහට මේ අනඤ්ඤාතඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය කියලා කියන මේ යුද්ධය ජයග්‍රහණය කරන රජුට උපකාර කරන ඒකක 8ක් වගේ තමයි නැතිනම් සේනාංක 8ක් වගේ තමයි මේ අනෙක් ඉන්ද්‍රිය ධර්මතා ටික. ශ්‍රද්ධාව, වීරය, සතිය, සමාධිය, ප්‍රඥාව කියලා කියන මේ සාමාන්‍ය ඉන්ද්‍රිය ධර්ම පහ අපි ප්‍රධානම දන්න ඉන්ද්‍රිය. ඊට පස්සේ ඒකට අපි එකතු කරගත්තේ මොනවද? සෝමනස්ස ඉන්ද්‍රිය, මනීන්ද්‍රිය සහ ජීවිතේන්ද්‍රිය කියන ඉන්ද්‍රිය ධර්ම තුන. ඒකට මෙන්න මේ ඉන්ද්‍රිය ධර්මයන් තම තමන්ගේ කෘත්‍ය සම්පාදනය කරමින් තම තමන්ගේ කටයුත්ත නිවැරදි ලෙස සිදු කරමින් උපකාර කරනු ලබනවා මේ යුද්ධය ජයග්‍රහණය කිරීම සඳහා. ඒකට සම්පූර්ණම මෙන්න මේ ආකාරයන්ගෙන් මේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ සමෝධානත්වය, උපකාරී භාවය, පිරිවර භාවය අපි තේරුම් ගන්නට අවශ්‍යයි. සෝතාපට්ටි මාර්ගඥානය උපදිනකොට තිබෙන සිදු වීම හැටියට නැතිනම් ක්‍රියාවලිය හැටියට. මොකද මේ අවස්ථාව තේරුම් ගැනීමෙහි වැදගත්කම අපිට තියෙන වෙන දෙයක් නිසා නෙමෙයි. තමන් සෝවාන් වුණාද නැද්ද කියන එක පිළිබඳව
කෙනෙකුට සැක සංකා පවා පවත්වාගෙන යන්න පුළුවන්කම තියෙන්නේ මේ අවස්ථාව පිළිබඳව, මේ අවස්ථාවේ සිතෙහි හැසිරීම පිළිබඳව තිබෙන අවබෝධය නැතිකම නිසා. එහෙමත් නැතිනම් එබඳු අවස්ථාවකට හිතපත් නොවි අර ගති පිළිබඳව තිබෙන සාමාන්‍ය දැනුමක් තුළ නිශ්චයන්ට පත්වන්නට දරන උත්සාහය නිසා තමයි එබඳු දේවල් මතුවන්නට සිද්ධ වෙන්නේ. ඒ නිසායි මේ කරුණු අපි තේරුම් ගැනීම වැදගත් වෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට සෝතාපට්ටි මග්ගක්ඛනේ ජාතා ධම්මා ඨපෙත්වා චිත්ත සමුට්ඨානං රූපං සබ්බේව කුසලා හොಂತಿ. සෝතාපට්ටි මග්ගක්ඛනේ සෝතාපට්ටි මාර්ගය උපදින වෙලාවේදී ජාතා ධම්මා. ඒ කියන්නේ ඒ හිතේ උපදින සියලුම ධර්ම ටික. ඒ හිතේ උපදිනවා නම් තව චෛතසික ධර්ම, ඒ සියලුම චෛතසික ධර්මයෝ ජාතා ධම්මා ඨපෙත්වා චිත්ත සමුට්ඨානං රූපං. ඒ සිතෙන් සමුත්ථානය කරවනු ලබන. ඒ කියන්නේ ඒ සිතෙන් උපදවන රූප තියෙනවානේ. අපි කියන චිත්තජ රූප කියලා. ඒ සිතෙන් උපදවන්නා වූ රූප. එතකොට අන්නේ රූප ටික අතහැරලා දැන් රූප චිත්ත සමුත්ථාන රූප කියන ඒවා, රූපේ කියන ඒවා කුසල් වෙන්නේ නැහැ. රූපේ කියන එක කුසල් වෙන්නේ නැහැ. අන්න ඒ නිසා තපෙත්වා චිත්ත සමුත්ථානං රූපං. චිත්ත සමුත්ථාන රූප අතහැරලා සබ්බේව කුසලා හොಂತಿ. අනික් සියලුම දේවල් කුසලයයි කියන ගණයට යනවා. සබ්බේව කුසලා හොಂತಿ. එතකොට ඒකේ උපදින අනික් සියලුම චෛතසික ධර්මයෝ අර ඉන්ද්‍රිය ධර්මයන්ද සමග ඒ සියල්ලක්ම කුසලයයි කියන සංග්‍රහයට යනවා. සබ්බේව ධම්මා. සියලු ධර්මයෝ. සිත හා හිතේ යෙදෙන සියලු ධර්මයෝ රූපය අතහැරලා ඒ සියල්ලම කුසලයයි කියන සංඛ්‍යාවට යනවා. සබ්බේව අනාසවා හොಂತಿ. ඒ සියල්ලම අනාශ්‍රවයි. ඒක ආශ්‍රවයන්ගෙන් අරමුණු වෙන්නේ නැහැ. ඒ නිසා සාස්ත්‍රවත් නැහැ. ඒ වගේම ආශ්‍රව සංප්‍රයුක්ත නැහැ. ඒ නිසා සාස්ත්‍රව නෙමෙයි. ඒ ටික සියල්ලක්ම අනාශ්‍රවයි. කෙලස් නැති සුදු ස්කන්ධ ධර්මතා ටිකක්. ස්කන්ධ ධර්ම සම්තතියක්. කෙලස් නැහැ. අනාශ්‍රවයි. ආශ්‍රව පුරුදු විදිහට ඒක ටික ඇත්තෙත් නැහැ. පුරුදු විදිහට ඒක ඇසුරු කරන්න පුළුවන් කමක් ඇත්තෙත් නැහැ. අනාශ්‍රවයි කියලා කියන නිසා. සබ්බේව නීයානිකා හොಂತಿ. සියල්ලම නෛර්යානිකයි. ඒ සියල්ලම නෛර්යානිකයි. නිර්වාණය පිළිබඳව නැමී පවතින ඒ දේවල් ටිකක් තමයි ඒ සිතෙහි උපදින්නා වූ ගති ලක්ෂණ ටික. සබ්බේව අපචේගාමිනෝ හොಂತಿ. සියල්ලම අපචේගාමී. ආචේගාමී නෙමේ. රැස් කර ගැනීම පිණිස යන්නේ නැහැ. ඒ ස්කන්ධයන්ගේ Nirodha සාක්ෂාත් කිරීම විදිහට රැස් කරගත්ත යම් කිසි දිට්ඨි සහගත මට්ටමේ කෙලස් තිබෙනවා නම් ඒ කෙලස් ධර්මයන් දුරු කිරීම විදිහට තමයි මෙහි පැවැත්ම තියෙන. ඒකයි සබ්බේව අපචයගාමිනෝ හොಂತಿ කියලා කිව්වේ. සියල්ලක්ම අපචයගාමී විදිහට තමයි මෙහි පැවැත්ම සිදුවනු ලබන්නේ. සබ්බේව ලෝකුත්තරා හොಂತಿ. මේ සියලු ධර්මයෝ ඒ වෙලාවේදී ලෝකෝත්තරයි කියන සංග්‍රහයට යනවා. ලෝකෝත්තරයි. ලෝකයේ තුල පවතින ලෞකික ධර්ම කියන ගණයට යන්නේ නැහැ. දැන් රූපය අයින් කළා. ඒ රූපය කියන්නේ ලෝකයක්. ඒක ලෞකික දෙයක්. ඒ නිසා රූපය මෙතනදී අදාළ කරගන්නේ නැහැ. හැබැයි ඒ හිතේ ඉපදුණු අනෙක් ධර්ම. දැන් මනීන්ද්‍රිය ගන්නකො. මනීන්ද්‍රිය කියන දේ අකුසල සිතක ලෞකික සිතක යෙදෙන වෙලාවට ඒක ලෞකිකයි. සෝමනස්සීන්ද්‍රිය කියන දේ ලෞකික සිතක යෙදෙන වෙලාවට ඒක ලෞකිකයි. එතකොට අපි අනික් ඉන්ද්‍රිය ධර්මතා ටික උනත් ලෞකිකව යෙදෙනකොට ඒක ලෞකිකයි. හැබැයි මෙතනදී මේ අනඤ්ඤාතඤ්ඤස්සාමීති ඉන්ද්‍රියෙහි තිබෙන බලවත් භාවය මත සෝවාන් මාර්ගයේදී සියල්ලම ලෝකුත්තරයි කියන සංග්‍රහයට යනවා. සබ්බේව ලෝකුත්තරා හොಂತಿ. සබ්බේව නිබ්බානාරම්මනා හොಂತಿ. සියල්ලම නිවන අරමුණු කොට පවතිනවා. සියල්ලම නිර්වාණය, නිර්වාණ ධාතුව අරමුණු කොට පවත්නා දේවල්. ඒ වගේම සෝතාපට්ටි මග්ගක්ඛනේ අනඤ්ඤාතඤ්ඤස්සාමීති ඉන්ද්‍රියස්ස ඉමානි අට්ඨින්ද්‍රියානි සහජාත පරිවාරා හෝති. සෝතාපට්ටි මාර්ගක්ෂණයේදී මෙන්න මේ අනඤ්ඤාතඤ්ඤස්සාමීති ඉන්ද්‍රියට අර කියපු ඉන්ද්‍රිය 8 මොනවාද? ඉන්ද්‍රිය 8 සද්ධා ඉන්ද්‍රිය, විරේන්ද්‍රිය, සතීන්ද්‍රිය, සමාධීන්ද්‍රිය, පඤ්ඤාඉන්ද්‍රිය, ඒ වගේම මනීන්ද්‍රිය, සෝමනස්සීන්ද්‍රිය සහ ජීවිතීන්ද්‍රිය කියන මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම 8 සහජාත පරිවාරා හොಂತಿ. සහජාතයි. එකක් ඉපදුනාට පස්සේ අනික ඉපදිලා නෙමෙයි.
එකටම උපදින දේවල්. අනඤ්ඤාතඤ්ඤා සාමීති ඉන්ද්‍රිය යම් වෙලාවක උපදිනවා නම් ඒ වෙලාවේදී ඒ ඉන්ද්‍රියත් එක්ක එකටම තමයි අනිත් ඉන්ද්‍රියටත් උපදින්නේ. ඒ වගේම අඤ්ඤමඤ්ඤ පරිවාරා හොಂತಿ. එකිනෙකට උපකාර කරනවා. ශ්‍රද්ධාව කියන දේ වීරයට උපකාර කරනවා. වීරය කියන දේ ශ්‍රද්ධාවට උපකාර කරනවා. වීරය කියන දේ සතියට උපකාර කරනවා. සතිය කියන දේ වීරයට උපකාර කරනවා. සතිය කියන දේ ශ්‍රද්ධාවට උපකාර කරනවා. ශ්‍රද්ධාව කියන දේ සතියට උපකාර කරනවා. මෙන්න මේ විදිහට අන්‍යෝන්‍ය උපකාර කරගෙන තමයි මේ ඉන්ද්‍රිය ධර්මතා අට පවතින්නේ. එකිනෙකාට ප්‍රත්‍ය එකිනෙකාට උපකාර කර ගැනීම පිරිවර වීම සිද්ධ කරනවා මේ ඉන්ද්‍රිය ධර්මතා අට. මේ නිසා තමයි අඤ්ඤමඤ්ඤ පරිවාරා හොಂತಿ කියලා කිව්වේ. නිස්සය පරිවාරා හොಂತಿ. නිස්සය පිරිවර කොට සිටිනවා. ඒ කියන්නේ එකිනෙකාගේ උපකාර ටික ලැබෙනවා. නිස්සය සිද්ධ වෙනවා. ඒ නිසා නිස්සය පරිවාරයි. සම්පයුක්ත පරිවාරා හොಂತಿ. සම්ප්‍රයුක්තයි. එකට යෙදිලා තියෙන්නේ. මේ ඔක්කොම එකට යෙදිලා එක යුද්ධයක් කරන්න එක තැනක යෙදිලා තියෙන සම්පයුක්ත පරිවාරා හොಂತಿ. ඒ වගේම සහගතා හොಂತಿ. සහගතයි. මේ ඔක්කොම එකට ගමන් කරන්නේ, එකට පවතින්නේ, එකට තියෙන්නේ. ඒ නිසා ඒක සහගතයි. එකට යෙදිලා තියෙන්නේ. සහජාතා හොಂತಿ. එකට උපදින්නේ, එකට හටගන්නේ. සංසට්ටා හෝති. එකට සංසට්ටයි. වෙන් වෙලා නැහැ. එකට පවතින්නේ. එක අරමුණක් වෙනුවෙන් පවතින්නේ. සංසට්ටයි. සම්පයුක්තා හෝති. සම්ප්‍රයුක්තයි. වෙන් වෙලා නැහැ. විප්‍රයුක්තව ගිහිල්ලා නැහැ. තේව තස්ස ආකාරාචේව හොಂತಿ පරිවාරාච. ඒ වගේම අනඤ්ඤාතඤ්ඤා සාමීති ඉන්ද්‍රියට මේවම ආකාර වෙනවා, මේවම පිරිවර වෙනවා. ඒ වගේම ඒ කියන්නේ උපකාර කරන දේව ටිකත් මේ ටිකමයි. ඒක පිරිවරාගෙන ඒ වටේට ඉන්න දේත් ඒ ටිකමයි. ඒකට සෝතාපට්ටි මාර්ගය යම් වෙලාවක උපදවනු ලබනවා නම් සෝතාපට්ටි මාර්ගයේ උපදවනු ලබන සෑම අවස්ථාවකදීම සෝතාපට්ටි මාර්ගය නැවත සිත් උපදින්නේ නැහනේ. මාර්ගසිත උපදින මොහොතේදී ඒකත් එක්ක එකට නැවත පවතීමක් නැහැ. ඒ සිතේදී පිරිවර කොට සිටින්නේ මේ ධර්මය. එතකොට මාර්ගයට පෙර ආතුව සිටම මේ ඉන්ද්‍රිය ධර්ම දියුණු කළ යුත්තේ නිසා තමයි. මාර්ගයට පෙර ආතුවම මේ ඉන්ද්‍රිය සමතාවය පිළිබඳව දකිමින් ඉන්ද්‍රිය ධර්ම දියුණු කරන්නට ඕනේ. මේ මාර්ගසිතේදී මේ ධර්ම තමයි හැම වෙලාවකදීම පිරිවර කොට සිටින්නේ. භාවනාවේදී අපි සිද්ධ කරන්නේ මේ ඉන්ද්‍රිය ධර්මයන් සම කරමින් අනඤ්ඤාතඤ්ඤා සාමීති ඉන්ද්‍රියට අවශ්‍ය පසුබිම හදන එක. අනඤ්ඤාතඤ්ඤා සාමීති ඉන්ද්‍රිය කොහොමද එයාගේ දර්ශන කෘත්‍ය සිද්ධ කරගන්නේ? ප්‍රඥාව නැමැති ආයුධයෙන් එයා කොහොමද අර දර්ශන පරිවාරය කරන්න කියන තැන තමයි අපි හිත පුරුදු කරන්නේ. අනිත්‍ය වශයෙන් දකිමින්, දුක් වශයෙන් දකිමින්, අනාත්ම වශයෙන් දකිමින් හිත පුරුදු කරනවා. අන්නේ දකින විදිහට තමයි යම් වෙලාවක ආශ්‍රව ධර්මයන් ක්ෂය කරමින් සෝතාපට්ටි මාර්ගසිත උපදින්නේ. එතකොට එතනදී සක්කාය දිට්ඨි සහගත මට්ටමේ දිට්ඨි සහගත සියලු කෙලෙස් ධර්මයන් සමුච්ඡේද වශයෙන්ම ප්‍රහාණයට ලක් කරනවා. සීලබ්බත පරාමාසාදී කෙලෙස් ධර්මය සම්පූර්ණයෙන්ම ප්‍රහාණයට ලක් කරනවා. ඒ වගේම විචිකිච්ඡාදී සංයෝජනය හැම වෙලාවකදීම ප්‍රහාණයට සම්පූර්ණම ප්‍රහාණයට ලක් කරනවා. මෙන්න මේ විදිහට මේ සංයෝජන ධර්මයෝ, තදනුබද්ධ එකට තියෙන කෙලෙස් ධර්මයෝ, අපායගාමී සියලු කෙලෙස් ධර්මයෝ, ආශ්‍රව ධර්මයෝ සියල්ලක්ම ප්‍රහාණයට ලක් කරනවා සෝතාපට්ටි මාර්ගය තුලින්. මේ අනික් ධර්මයන් තමයි ඒකට පිරිවර කොට පවතින්නේ. එතකොට මේ සෝතාපට්ටි මාර්ගයට පිරිවර කොට සිටින ධර්මයෝ, සෝතාපට්ටි මාර්ගයට උපකාර කොට සිටින ධර්මයෝ, ඒ මාර්ගසිතක පහළ වෙන ඉන්ද්‍රිය ධර්ම ටික තමයි ඔය සාකච්ඡා කළේ. ඒ වගේම තමයි සෝතාපට්ටි ඵලක්කනේ අඤ්ඤීන්ද්‍රියස්ස. සෝතාපට්ටි ඵලයේ උපදින වෙලාවේදී මොකද්ද පහළ වෙන ඉන්ද්‍රිය ධර්මය? සෝතාපට්ටි ඵලයේ උපදිනකොට පහළ වෙන්නේ ඒත් අඤ්ඤතාවී ඉන්ද්‍රිය නෙමෙයි අඤ්ඤීන්ද්‍රිය. අනඤ්ඤාතඤ්ඤා සාමීති ඉන්ද්‍රිය නෙමෙයි අඤ්ඤීන්ද්‍රිය. ඇයි අඤ්ඤීන්ද්‍රිය කියලා කියන්නේ? ඒක දැනගනිමි කියලා හටගන්න සිතක්. නොදැනගත්ත දේ දැනගනිමි කියලා උපදින දෙයක් නෙමෙයි. අර අඤ්ඤිත දේ, ඒ කියන්නේ අවබෝධ කළා වූ දේම තවදුරටත් තහවුරු කර ගැනීම වශයෙන් ඇති කරගනු ලබන ඉන්ද්‍රියක් තමයි අඤ්ඤීන්ද්‍රිය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ අඤ්ඤීන්ද්‍රිය
උපදින්නේ මේ අවස්ථාවේදී සද්දේන්ද්‍රයන් අදිමොක්ඛ පරිවාරං. අර අපි කතා කරපු විදිහටම ශ්‍රද්ධාව අදිමෝක්ෂයේ විදිහට වීර්ය කියන දේ පග්‍රහ විදිහට සතිය උපට්ඨාන විදිහට සමාධිය අවික්ෂේප විදිහට පඤ්චේන්ද්‍රිය දර්ශන පරිවාරයෙන් මනේන්ද්‍රිය විඥානන පරිවාරයෙන් සෝමනස්සය අபிසන්දන පරිවාරයෙන් ජීවිතේන්ද්‍රිය අර පවත්ත සන්තතාධිපතිය පරිවාර කොට මේ විදිහට උපදිනවා. ජාත ධර්මයෝ සියල්ලම ඒ සිතින් ඉපද්දපු රූප හැරෙනකොට අනෙක් සියල්ලම කුසල් කියන ගණයට යනවා. එතකොට මෙන්න මේ ආකාරයට අපිට අඤ්ඤේන්ද්‍රියෙහි භාවිතය තුළ සෝතාපට්ටි මාර්ගයේහි සිදුවන අට්ඨේන්ද්‍රයන්ගේ වැඩිම පිළිබඳව අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. මේ ඉන්ද්‍රිය ධර්මතා 8 දියුණුව වගේම මේ අවස්ථාවේදී සෝතාපට්ටි ඵලයේදී සිද්ධ වුණා වගේම තමයි අනිකුත් ස්ථාන 6 මේ අඤ්ඤේන්ද්‍රියෙහි ස්වභාවය. එතකොට මේ ඉන්ද්‍රිය ධර්මතා ටික උපකාර කරගෙන පරිවාර කරගෙන තමයි ඒ සෑම අවස්ථාවකදීම අඤ්ඤේන්ද්‍රියෙහි පැවැත්ම සිදුවනු ලබන්නේ. එතකොට මේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ මේ කෘත්‍ය සම්පාදනය සිද්ධ වෙනවා වගේම අපි ඊළඟ දවසේදී සාකච්ඡා කරමු අඤ්ඤතාව ඉන්ද්‍රියෙහි භාවිතය කොහොමද කියන කාරණාව පිළිබඳව. එහෙනම් අද දවසේදී මේ කරුණු ටික පිළිබඳව ඔබ ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කරන්න. නැවත නැවත මේ කාරණා ටික ශ්‍රවණය කරන්න. ඒ අවස්ථාවේදී ඒ ඉන්ද්‍රිය ධර්මයන්ගේ සිදුවන උපකාරී භාවයේ තේරුම් අරගෙන ලෝකෝත්තර ප්‍රතිපදාව සඳහා හිත පුරුදු කරනකොට මේ ඉන්ද්‍රිය ධර්මයන් පිළිබඳව අවධානය යොමු කරමින් ඒ ඉන්ද්‍රිය ධර්ම සම්පාදනය පිළිබඳව ඔබ විශේෂයෙන්ම කටයුතු සම්පාදනය කරගන්න කියන එකත් බොහොම කල්යාණ මිත්‍ර භාවයෙන් සිහිපත් කරනවා. කල්පනා කරගන්න හැම කෙනෙක්ම අද දවසේදී සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයේ පවත්තල වටිනා කුසලයක් සිද්ධ කරගන්නට යෙදුණා. මේ සිද්ධ කරගත්ත කුසලය අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කර ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේටත් අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේටත් ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. දෙවියෝ සතුටින් සාදුනාදයෙන් මේ පින් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද ධර්මදේශනාවෙහි දායකත්වයේගෙන කටයුතු කරන පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා දෙපාර්ශ්වයේම මිය පරලෝ යන්නට යෙදුණු ඒ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට ඒ දෙමව්පියන් සියලු දෙනාටම ඒ මහත්මාගේ සහ පින්වත් මහත්මියගේ මව්පිය දෙපළට දෙදෙනාගේම මව්පිය දෙපළට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සෑම සියලු මෙලොව වශයෙන් මිය ගිය හෝ සංසාරිකව මිය ගිහිල්ලා යම් ඥාතිවරයෙක් මෙන් බලාපොරොත්තු සිටිනම් ඒ සෑම සියලු ඥාති වර්ගයාම මේ පින තමන් කළ පිනක් මෙන් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. ඒ ඥාතීන්ට අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම දේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරන ඒ පින්වත් දෙපළටත් ඒ වගේම සම්බුද්ධ ශාසනයේ සුරක්ෂිත භාවය සඳහා කටයුතු කරන සියලුම පින්වත් මහා සංඝරත්නයටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සිළු දෙනාටත් මේ උතුම් කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවන සම්පත්තිය සාධනය කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.